at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය Live at 12 සමගින්. අද Live at 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම ඉෂාරා සමරසිංහ. අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් ශ්‍රී ලංකාවට විශාල පරිසර හානියක්. වෙරළ තීරයට ගොඩ ගැසූ බහඬ රැස් කළ තවත් තිදෙනෙකු අත්අඩංගුවට. එළඹෙන සතියේ සිට රුපියල් 5000 යලිත් අමාත්‍ය වාසුදේව නානයක්කාර කියයි. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 50000ක් දිවයිනට සෞඛ්‍යංශ නිර්දේශ කළ පිටපළාත්වල ජනතාවට එන්නත් ලබා දීම අදත්. එන්නත්කරණය අතරතුර වෛද්‍යවරුන්ට බාධා කළ මොරටුව නගරාධිපති අත්අඩංගුවට. සංචරණ සීමා බලපැවැත්වෙන කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන් ඉහළට. ඊයේ පුද්ගලයින් 829 දෙනෙක් අත්අඩංගුවට. වෙසගේ අසිරිය දැනුණු ධවල මන්දීරය. වෙනස්කම් රැසක් සමගින් ගෞරවය රැකගැනීමට වෙරදරන ශ්‍රී ලංකා පිළ අද තරඟ බිමට. කොළඹ වරාය ආසන්නයේ ගිනි ගනිමින් පැවති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේ වන විට බොහෝ දුරට පාලනය කර තිබෙනවා. නෞකාවේ තත්ත්වය පිළිබඳව තව දුරටත් නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක්ද යොදවා තිබෙනවා. පසුගිය 20 වෙනිදා සිට ගිනිගනිමින් පැවති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න ඊයේ සන්ධ්‍යාව වන විට බොහෝ දුරට පාලනය කර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ ඉන්දිය වෙරළාරක්ෂක බලකායේ නෞකා යොදාගෙන සිදු කළ මෙහෙයුමේදී හැකි වී තිබෙනවා. මේ ඊයේ සවස නෞකාවේ පැවති තත්ත්වයයි. බහලුම් 1486ක් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවෙහි බහලුම් වලින් 90%කට ආසන්න ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බව විශ්වාස කරනවා. මේ අතර නෞකාවේ සුන්බුන් ඉවත් කර ගැනීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බව වරාය අධිකාරියේ සභාපතිවරයා පවසනවා. මේ නැව බේරා ගැනීම කියන්නේ නැවේ තියෙන දැනට තියෙන රැකේජ් එක එහෙම නැත්නම් මේ සුන්බුන් ඉවත් කර ගැනීමට කටයුතු කරන්නත් නැව තව දුරටත් සිසිල් කරන්න ඕනේ, කූල් කරන්න ඕනේ. ඒ තත්ත්වය සිදු වුණාම ඒ සඳහා කටයුතු කරනවා. මේ සඳහා සියලුම රටේ ඉන්න කණ්ඩායම් සියලු දෙනාමත් එක්ස්පර්ට්ලත් ඒ වගේම ඉන්දියානු ඒ වගේම මේ නැව සමාගමින් ගත්ත කට්ටිය සියලු දෙනාම එකට එකතු වෙලා මේ සැලසුම් ක්‍රියාත්මක කරගෙන නිරන්තරයෙන්ම සම්බන්ධ වෙලා කටයුතු කිරීම තුළ තමයි මේ කටයුතු සියල්ලම සිදු වෙන්නේ. නෞකාවේ ගින්න සමග එහි තිබූ බහලුම් වලින් විසිරුණු රසායනික ද්‍රව්‍ය හේතුවෙන් බටහිර වෙරළ තීරය දැඩි ලෙස අපවිත්‍ර වුණා. මේ අතර වෙරළට ගොඩ ගැසූ විවිධ ද්‍රව්‍ය එක්රැස් කිරීමට කටයුතු කළ තවත් පුද්ගලයන් තිදෙනෙකු ජායල පමුණුගම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බට කණ්ඩායමක් විසින් දුංගල්පිටිය මුහුදු තීරයේ පවිත්‍ර කිරීමේ ක්‍රියාන්විතයක් අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. නෞකාවේ ගින්නත් සමග ඇති වූ පරිසර හානිය සම්බන්ධයෙන් නෛතිකමය කටයුතු සිදු කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. මේ අවස්ථාවේදී අපි කරන්නේ අපි ආයතනයේ හැටියට අප විසින් එකතු කළ යුතු අප සතුව තිබිය යුතු දත්ත සියල්ලම එකතු කිරීම. වෙරළ තීරයේ වැලිවල තත්ත්වය, පසේ තත්ත්වය, සත්වයන්ගේ තත්ත්වය, කඩොලාන පරිසරයේ තත්ත්වය ආදී වූ විශාල පරාසයක දත්ත අපිට එකතු කරන්න වෙනවා. ඉතින් මේකෙන් පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ නියමාකාරයෙන් නීති කෘත්‍යයකට යන්නට වෙයි ගොඩක් වෙලාට. ඒ සඳහා පියවර ගන්න ඊට පස්සේ තමයි අපිට හැකියාව ලැබෙන්නේ. නෞකාවේ රසායනික අපද්‍රව්‍ය හේතුවෙන් මුහුදු ප්‍රදේශයට සහ වෙරළාශ්‍රිත කලාපයේ ජෛව පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. දැන් අපි ලංකාව ගත්තොත් අනිත් රටවල් එක්ක සංසන්දනය කිරුවම අපි කියනවානේ බයෝඩයිවර්සිටි හොට්ස්පොට් එකක් කියලා. ඒ කියන්නේ අපේ රට ජෛව විවිධත්වයෙන් 90 රටක්. ආසියාව ගත්තම ජෛව විවිධත්වයේ වැඩිම රට කියලා තමයි කියන්නේ. අපේ සාගරයත් ඒ වගේ. විශේෂ බලපෑමක් තියෙනවා මම මේක වගේ දික්කෝවිට ප්‍රදේශ ආශ්‍රිතව මත්ස්‍ය වර්ධන ප්‍රදේශ තියෙනවා. ඊට පස්සේ මීගමු කලපුව තියෙනවා. කඩොලාන සහ පක්ෂී වාසස්ථාන. ඉතින් එහාට ගියාම කල්පිටිය ආශ්‍රිත පරිසර ඉතාමත් සංවේදී, ඉතාමත් ජෛව විවිධත්වයෙන් වැඩි. ඒක නිසා මේවට දැඩි බලපෑමක් එල්ල වෙයි කියලා අපි හිතනවා. සහ අපි උපරිම උත්සාහ ගන්න මේ බලපෑම අවම කරන්න ඉතාමත් අඩු කාලයකින්. මේ අතර නිවේදනයක් නිකුත් කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරන්නේ රසායනික කාන්දුවක් සහිතව යාත්‍රා කළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ලැබුණු ආකාරය පිළිබඳව පැහැදිලි පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.
රුසියාවේ නිෂ්පාදිත තවත් ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 50,000ක් ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන ආවා. මේ අතර මොරටුව ප්‍රදේශයේ ඊයේ පැවති එන්නත් කරන වැඩසටහනකදී වෛද්‍යවරියකගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට භාර වූ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොරටුව ප්‍රදේශයේ පැවති එන්නත් කරන වැඩසටහනකදී ඊයේ පෙරවරුවේ නොසන්සුන්තාවක් හටගත්තේ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු විසින් යොමු කළ පිරිසකට එන්නත ලබා දීමට ප්‍රමුඛත්වය දිය නොහැකි බවට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය පැවසීමත් සමගයි. ඒ අනුව මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ ගල්කිස්ස පොලිසියට බහර වුණා. අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ නගරාධිපතිවරයාට එරෙහිව මේ වන විට විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවයි. විශේෂයෙන්ම සෞඛ්‍ය නිලධාරීන් එන්නත් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන අතරතුර එම ක්‍රියාවලියට බාධා පමුණුවන ලද බවටයි මෙම වීඩියෝ පට සහ අදාළ ප්‍රකාශ මගින් අනාවරණය වී තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අදාළ නගරාධිපතිවරයාට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආරක්ෂා පනතේ ප්‍රතිපාදන මෙන්ම දණ්ඩ නිධි සංග්‍රහය ප්‍රතිපාදන යටතේ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබෙනවා. මේ අතර රුසියාවේ නිෂ්පාදිත තවත් ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 50,000ක් ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන ආවා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 15,000ක් මුල්වරට පසුගිය 4 වෙනිදා මෙරටට රැගෙන අතර ස්පුට්නික් එන්නතෙහි දෙවන තොගය ලෙස තවත් එන්නත් මාත්‍රා 50,000ක් රැගත් ගුවන් යානය ඊයේ රාත්‍රී 10:50ට පමණ කටුනායක ගුවන්තොටුපළ වෙත ළඟා වුණා. අනතුරුව එම එන්නත් ඔගය විශේෂ අධිශීතකරණ පහසුකම් සහිත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ට්‍රක් රථ මගින් කොළඹ ප්‍රධාන ගබඩා සංකීර්ණය වෙත රැගෙන ආවා. මොකද ස්පුට්නික් එන්නතේ පළවෙනි මාත්‍රාව සහ දෙවන මාත්‍රාව යන නිෂ්පාදන දෙකක්. ඒ නිසා දෙවන නිෂ්පාදනය වෙනම ගෙන්වා ගත යුතුයි දෙවන එන්නත ලබා දීම සඳහා. ඒ නිසා මේ පළමු එන්නත වශයෙන් ලැබෙන එන්නත් දෙවැනි එන්නත හැටියට භාවිතා කරන්න බෑ. අවශ්‍ය පරිදි ඒ නිෂ්පාදකයන් විසින් මුලින් ලබා දුන්නු පළමු එන්නත් වලට සාපේක්ෂව දෙවැනි එන්නත් සංඛ්‍යාව ඉදිරියේදී ලබා දෙනවා ඇති. ඒ අනුව ඒ දෙවැනි එන්නත ලබා දීම ඉදිරියට කරනවා ඇති. ඒ වගේම තමයි මේ එන්නත් ක්‍රියාවලියට සහාය වීමට ඉදිරිපත් වන ප්‍රජානායකයින් විසින් යම් යම් අවස්ථාවලදී කටයුතු කරන ආකාරය පිළිබඳව ප්‍රශ්න කිරීම කරගෙන යනවා. මේ එන්නත නොලැබෙන පුද්ගලයා තමන්ගේ තෝරාගත් පුද්ගලයෙක් බවට පත් වුණාය කියලා හෝ ලැබෙන පුද්ගලයා තමන්ගේ තෝරාගත් පුද්ගලයෙක් බවට පත්වීම හරහා මම හිතනවා මේ රෝගය බෝ කිරීමේ ක්‍රියාවලියට කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා සෞඛ්‍ය සේවකයන් විසින් කරන ක්‍රියාවලියට අවශ්‍ය සහාය දෙනවා මිස මේ තත්ත්වය සංකූල කිරීම සඳහා හේතු වන ක්‍රියාවලියලින් වැළකී සිටින්න කියලා සියලුම ප්‍රජානායකයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. මේ අතර ඇමරිකානු පර්යේෂකයන් පිරිසක් සයිනෝෆාර්ම් එන්නත පිළිබඳ තුන්වන සායනික පරීක්ෂණ වාර්තාව එළිදක්වමින් ඊයේ ප්‍රකාශ කළේ එම එන්නතේ මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් පසු ඉන් ලැබෙන ආරක්ෂාව 78%කට වඩා වැඩි බවයි. චීනයේ ප්‍රධානයක් ලෙස මෙරටට හිමි වූ සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 5න් එන්නත් මාත්‍රා 1,25,000ක් ගාල්ල මාතර අනුරාධපුර කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රදේශවල ජනතාවට ලබා දීම අද දිනේත් ආරම්භ වුණා. එන්නත් කරන වැඩසටහන් සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහාය දීමට යුද හමුදාවේ වෛද්‍ය කණ්ඩායම්ද යොදවන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ එන්නත් කරණය අද තෙවන දිනටත් ආරම්භ වූ අතර කුරුණෑගල නගර සීමාව සහ ප්‍රාදේශීය සභා බල සීමාව තුළ මෙලෙස එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වුණා. එන්නත ලබා ගැනීම සඳහා ජනතාව මෙලෙස දිගු පෝලිම් වල රැඳී සිටින අයුරු දැකගත හැකි වුණා. මේ වන විට මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දිනේදී සයිනෝෆාර්ම් එන්නතෙහි පළමු මාත්‍රාව පුද්ගලයන් 41939 දෙනෙකුට සහ කොවිෂීල්ඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව පුද්ගලයන් 421 දෙනෙකුට ලබා දී තිබෙනවා. ඒ අනුව මෙතෙක් කොවිෂීල්ඩ් එන්නතෙහි පළමු මාත්‍රාව පුද්ගලයන් 9,25,242 දෙනෙකුට එම එන්නතෙහි දෙවන මාත්‍රාව පුද්ගලයන් 3,41,962 දෙනෙකුට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඊට අමතරව ස්පුට්නික් එන්නතෙහි පළමු මාත්‍රාව මෙතෙක් 14,984 දෙනෙකුට ලබා දී තිබෙනවා.
මෙරටින් වාර්තා වූ සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 1,74,861ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ තවත් ආසාදිතින් 2,584 දෙනෙකු වාර්තා වීමත් සමගයි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 1,325ක් දක්වා ඉහළ ගියා. COVID-19 ආසාදිත මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඉන් මරණ 4ක් සිදු ඇත්තේ ඊයේ දිනේදී. ඊයේ වාර්තා වූ ආසාදිත මරණ වලින් 14ක් කාන්තාවන් වන අතර සෙසු 13 දෙනා පිරිමි පුද්ගලයින්. ඔවුන්ගෙන් 7 දෙනෙකුම මිය ගොස් ඇත්තේ නිවෙස් තුළ බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. ඊයේ තහවුරු කෙරුණු මරණ වලින් 8ක් හැර සෙසු සියලු මරණ වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයින්. මෙරටින් ඊයේ වාර්තා වූ ආසාදිතින් 2584 දෙනාගෙන් 2572 දෙනෙකුම අලුත් අවුරුදු පොකුරට අදාළව වාර්තා වූ ආසාදිතයින්. විදේශගතව සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි 12 දෙනෙකුද ආසාදිතින් ලෙස හඳුනාගෙනුණා. ඊයේ වාර්තා වූ ආසාදිතින්ගෙන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 429ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 415 දෙනෙකු වාර්තා වුණා. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 356ක්, රත්නපුරයෙන් ආසාදිතින් 156ක් සහ ගාල්ලෙන් ආසාදිතින් 155 දෙනෙකු වාර්තා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතින් 1,74,861 දෙනාගෙන් 1,43,789 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබෙනවා. රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානගතව ප්‍රතිකාර ලබන ආසාදිතින් සංඛ්‍යාව 29,747ක්. හැටන් දික්කොය නගර සභා බල ප්‍රදේශයේ පුද්ගලින් 30 දෙනෙකු COVID-19 ආසාදිතින් ලෙස හඳුනාගෙනුණා. ඔවුන් ආරියගම, ගාමිණීපුර, දික්කොය සහ බණ්ඩාරනායකපුර පදිංචිකරුවන් වන අතර ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතින්ගේ ආශ්‍රිතයින්. වවුනියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් 7 දෙනෙකුට COVID-19 ආසාදනය වේ තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවරගෙන ඇත්තේ. යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ 60 දෙනෙකු ආසාදිතින් ලෙස හඳුනාගෙනුණා. ඒ පසුගිය 22 වෙනිදා එම ප්‍රදේශයේ සිදු කළ PCR පරීක්ෂණ 84ක ප්‍රතිඵල අනුවයි. මොවුන් කිතුල්ගල, ගරාගොඩ, මත්තමගොඩ, පරුස්සැල්ල, ගල්පාත සහ කබුළුමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ අතර සෙලාන් බැංකුව විසින් මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලට ලබා දුන් දැඩි සත්කාර ඒකකය සෞඛ්‍ය මාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරුණා. මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන 3456 දක්වා වැඩි වෙලා තියෙනවා. ඇඳන් 3315ක් එකතු වෙලා තියෙනවා. මේ වන විට සම්පූර්ණ ඇඳන් සංඛ්‍යාව 26840ක් හැටියට වාර්තා වෙලා තියෙනවා. ඉදිරියේදී තවත් ඇඳන් 9154ක් එකතු කිරීමට සැලසුම් කරලා තියෙනවා. පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් දිවයිනේ බොහෝ ආර්ථික මධ්‍යස්ථාන මේ වන විට වසා තබා තිබෙනවා. ඒ හේතුවෙන් වෙළඳුන් මෙන්ම ගොවීන්ද දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. උඩරට එළවලු වර්ග රටපුරා බෙදා හරින ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානය වන්නේ කැප්පිටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයයි. මෙම ආර්ථික මධ්‍යස්ථානයේ දිනකට එළවලු කිලෝග්‍රෑම් ලක්ෂ 5ක් පමණ හුවමාරු වනවා. පසුගිය 25 වනි දින එම ආර්ථික මධ්‍යස්ථානය වෙළඳාම් කටයුතු සඳහා විවෘත කළ අතර එය නැවතත් ඊයේ සහ අද දිනේ විවෘත කිරීමට නියමිතව තිබුණා. නමුත් ආර්ථික මධ්‍යස්ථාන බලධාරීන් එය එළඹෙන 31 වෙනි දින විවෘත කිරීමට පසුව තීරණය කළා. කෙසේ වෙතත් අදාළ තීරණය නොදන්නා ගොවීන් ආර්ථික මධ්‍යස්ථානයට එළවලු රැගෙන විත් දැඩි ලෙස අසරණ වුණා. 25 වෙනිදා අපි තක්කාලි කැඩුවේ ආයෙ 31 වෙනිදාලු මේ මාකට් එක අරින්නේ. ඉතින් එතකන් අපිට තක්කාලි ගෙඩිය මේ ගහේ තියාගන්න ක්‍රමයක් නැහැ. තක්කාලි දීගන්න විදියක් නැහැ. ඉතින් ආර්ථික මධ්‍යස්ථාන දිගටම දවස් 5ක් වාරා. ගොවීන් සඳහන් කරන්නේ තක්කාලි, බෝංචි, නෝකෝල් ආදී වගවන්හි අස්වනු සතියකට ආසන කාලයක් ඇතුළත නෙලාගත යුතු බවයි. මේ බෝංචි මහලා තියෙන්නේ අපිට කලට වෙලාවට දීගන්න අපි නිකන් අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. මේ හේතුවෙන් තම එළවලු අස්වනු අලෙවි කර ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකසන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මොන හරි යම්කිසි තීන්දුව ගන්නවා නම් ඒක පැහැදිලිව මේ අසරණ ගොවියන් හට දැනුම් දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. හරියටම ගොවීන්ට මේ මාකට අරින්න එකවත්ද වහන්න එකවත්ද කියන එක කිව්වනම් මේක මේ වගේ මේ තත්ත්වෙක උදා වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා 30 වෙනිදා උදේ තොග වෙළඳාම් කටයුතු සඳහා පමණක් ආර්ථික මධ්‍යස්ථාන තම්බුත්තේගම, දඹුල්ල, නුවරඑළිය, කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථාන, ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථාන සියල්ල විවෘත කරන්න. තොග කටයුතු වෙළඳාමෙන් පසුව 31 වෙනිදා දැනට තියෙන තත්ත්වය අනුව සෞඛ්‍ය කමිටුවේ තීරණය අනුව සංචරණ සීමා ලිහිල් කරන විට සිල්ලර වෙළඳාම් කටයුතු සඳහා කොළඹ තියෙන ආර්ථික මධ්‍යස්ථාන, බස්නාහිර පළාතේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර දේශීය ආර්ථාපල් වගා කරනු ලබන ප්‍රධානම කන්නේ වන යල කන්නේ වගාවන් මේ වන විට ආරම්භ කර තිබෙනවා. වැලිමඩ, ඌවපර්ණගම, කැප්පිටිපොළ, බොරලන්ද, ඇටම්පිටිය ආදී ප්‍රදේශවල මේ වන විට ආර්ථාපල් සිටුවීම ආරම්භ කර ඇති අතර එම අස්වනු එළඹෙන ජුලි මාස අග සිට වෙළඳපළට ලැබීමට නියමිතයි.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය සමග ජීවත්වීම සඳහා ආදායම් මාර්ගයක් නොමැතිවීම හේතුවෙන් රතුගල ආදිවාසී ගම්මානයේ ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. මොනරාගල බිබිල මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් රතුගල ආදිවාසී ගම්මානයේ ආදිවාසී පවුල් 250ක් පමණ දිවිගෙවනවා. ඔවුන්ගෙන් බහුතරයකගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ නිල්ගල රක්ෂිතයේ ඇති විවිධ ඖෂධ වර්ග අලෙවි කර මුදල් උපයා ගැනීමයි. නමුත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය සමග සිය ආදායම් මාර්ග අහිමිව ඇති බව රතුගල ආදිවාසීන් පවසනවා. මේ වන්න මාත්‍ර ඇත්තට මේ දී සති ගණන් කඩලා මේ කුණු යනවා මේ වැඩක් නැහැ ඉතින් මේකෙන් ඉතුරු වෙන එකක් නැහැ මහත්තයා මේ නෙල්ලි විකුණ ගන්න ක්‍රමයක් නැහැ අපි කැරේ වැද්දේ කියලා ගොඩක් අමාරුවෙන් මේ නෙල්ලි හොයාගෙන යන්නේ කලින් මේ නෙල්ලි කිලෝ එකක් 150ට 200ට 250ට අපි දුන්නා දැන් රුපියල් 75වත් නෙල්ලි කිලෝ විකුණ ගන්න විදියක් නැහැ අපිට කවුරුත් එන්නේ නැහැ ගන්න අපේ ළමයි ඉල්ලනවා කන්න අපි කොහොම කන්න දෙන්නේ ඒ විදියට නම් මේ ආදිවාසී පරම්පරාව නැති වෙනවා වනයේ ජීවත් වීමටද බලධාරීන් අවසර ලබා නොදීම හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දී සිටින රතුගල ආදිවාසීන් සිය ගැටලු වලට විසඳුමක් ලැබෙන තෙක් බලාපොරොත්තු දල්වාගෙන සිටිනවා. ඒතාලින්ද අපි මේ කැපලුව නගරේ ගිහිල්ලා ওই කොන්ක්‍රීට් තමයි අනන්දු වෙන්නේ. ජීවත් වෙන්න විදියක් නැහැනේ අපේ හුරා කැලේට ඇතුල් වෙන්න දෙන්නේ නැහැනේ. ගත වූ පැය 24 ඇතුළත සංචරණ සීමා උල්ලංඝනය කළ සහ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 829 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. නිරෝධායන නීති ක්‍රියාත්මක කළ දින සිට මේ දක්වා කාලය තුල නීති කඩ කළ පුද්ගලයන් 15595 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රට පුරා ක්‍රියාත්මක වන සංචරණ සීමා ලබන 31 වෙනි දින ලිහිල් කිරීමට නියමිතව තිබෙනවා. මෙම සංචරණ සීමා පනවාති කාලය තුල අත්‍යවශ්‍ය සේවාවන් සහ ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට පමණක් හැකියාව පවතිනවා. එහෙත් ඇතැම් පිරිස් මෙම නීති උල්ලංඝනය කරමින් තම දෛනික කටයුතු සිදු කර ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් බොහෝ ප්‍රදේශවලින් වාර්තා වුණා. පනවා ඇති නිරෝධායන නීති කඩ කරන පුද්ගලයන් සොයා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව ඊයේ දිනේද මෙහෙයුම් සිදු කරනු ලැබුවා. එහිදී පුද්ගලයන් 829 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. 180 දෙනෙකු මාතලේ දිස්ත්‍රික්කයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලයන් 72 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන සිදු කළ මෙහෙයුම් වලින්. කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළු වන සහ පිටවන රථ වාහන පරීක්ෂා කිරීම සඳහා මාර්ග බාධක 14ක් යොදවා තිබෙනවා. මෙම මාර්ග බාධකවලදී සිදු කළ පරීක්ෂා කිරීමවලදී කිසිදු හේතුවක් නොමැතිව දහවනය කළ රථ වාහන 39ක් පොලිස් භාරයට ගැනුණා. මේ අතර නිට්ටඹුව පොලිසිය මගින් සිදු කළ මෙහෙයුමකදී නිරෝධායන නීති කඩ කරමින් හැසිරුණු පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බිව්වේ කොහෙන්ද? බිව්වේ කොහෙන්ද? අක්කලා ගෙදර පෙරනවද? එන කොහෙන්ද බිව්වේ එන? බිව්වේ තැන කියන්නකෝ අපිට. හරි අද්දකට දෙක දාගන්න හරි. හරි. කොහෙද යන්නේ? කොහෙද ගෙදර? අක්කලා ගොල්ලෝ යන්න දිනක දින එක. ගොල්ලෝ ඉන්න කියලා තේ දින්නේ. නගලා ජීප්පේට කොහෙද ගියා? අඩේට මේ ලනුව මුද්දාලා කඩේට එහාට. බඩේ ලනුව දාලා තියෙනවා ලනුවෙන් එහා. ආ රාජනේ මෙතුමේ නම අතර ගල්ලේ කඩේ කැඩුවේ. මොකද තමයි. කඩේ කැඩුවේ කමෙන්. අඩේ ගෑනු කෙනෙක්ගේ සල්ලි අරන් පැනලා දුවා නේද? සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුල සිදු කරන මෙහෙයුම් අතරතුර අනුරාධපුර පරසන්ගස්වැව අලුත්ගම ප්‍රදේශයේ ගව ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කළා. ඒ සඳහා පොලිස් නිලධාරීන් 5 දෙනෙකු එක්ව සිටි අතර ඔවුන්ට ජාවාරම්කරුවන් විසින් තියුණු ආයුධ වලින් පහර දීමක් සිදු කර තිබෙනවා. මෙහිදී පොලිස් නිලධාරීන් 2 දෙනෙකුට තුවාල සිදු ඇති අතර ජාවාරම්කරුවන් 2 දෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර සංචරණ සීමා සහ නිරෝධායන නීති කඩ කරන පුද්ගලින් සොයා ප්‍රදේශ රැසකම ඩ්‍රෝන මෙහෙයුම් ආරම්භ කෙරුණා. සංචරණ සීමා පැනවීමත් සමග ආහාර පාන ලබා ගැනීමට නොහැකිව අසරණ වූ ජනතාවට ඉකුද්දා ස්වර්ණ වාහිනී පත්තරේ වැඩසටහනින් කරුණු අනාවරණ කළ අතර ඊට බොහෝ පිරිසකගේ දායකත්වයේ මත ආහාර පාන ලබා දීමට කටයුතු කළා. එවැනි ආකාරයට අද උදැසන ආහාර ලබා දීම මෙලෙස සිදු වුණා. පහුගිය දවස්වල වගේම මේ අසරණ වූ මගේ රටේ ජනතාවට ආහාර ලබා දෙන්න ව්‍යාපාරික මහතුන් දායකත්වය ලබා දුන්නා වගේම අද ස්වාමීන් වහන්සේලා පිරිසක් තමයි මේ කටයුත්තට දායකත්වය ලබා දෙන්නේ. ඒ නැති බැරිකම් අගහිගකම් අසරණකම් වලට පිටක් වෙන්න පුළුවන් නම්
කොච්චර වටිනවද. COVID-19 වෛරසය හමුවේ පීඩාවට පතු සිටින රාජ්‍ය සේවකයන් නොවන දෛනික ආදායම් අහිමි වූ ජනතාව වෙත එළඹෙන සතියේ සිට රුපියල් 5000 දීමනාව යළිත් ලබා දීමට සැලසුම් කර ඇති බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළා. මෙවර ශ්‍රීපාද වන්දනා වාරය වෙසක් පොහොය දිනයෙන් අවසන් වීමෙන් පසු ශ්‍රීපාදස්ථානයේ තැන්පත් කර තිබූ සදහතුක කරඬුව සමන්දේව ප්‍රතිමාව ඇතුළු දේවාභරණ යලි පැල්මඩුල්ල ගල්පොත්තාවිල රජමහා විහාරස්ථානයේ වෙත වැඩම කරවීම සිදු කෙරුණා. ඒ පවතින වසංගත තත්ත්වයේ හමුවේ නිරෝධායන නීතීන්ට අනුගතවයි. පසුගිය දෙසැම්බර් මස උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වූ සිරිපා වන්දනා සමය මෙවර වෙසක් පොහොය දිනයෙන් අවසන් වීමට සමගාමීව ශ්‍රීපාදස්ථානයේ උඩමළුවේ තැන්පත් කර තිබූ සදහතක කරඬුව සමන්දේව ප්‍රතිමාව දේවාභරණ ඇතුළු පූජා භාණ්ඩ යලි පැල්මඩුල්ල ගල්පොත්තාවිල රජමහා විහාරස්ථානයේ වෙත වැඩම කරවීමේ කටයුතු පසුගිය 26 වන වෙසක් පොහොදා ආරම්භ කෙරුණා. ඒ ශ්‍රීපාදස්ථානාධිපති සබර්ගමුව පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන්. ඒ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බටපිරිස් නිරෝධායන උපදෙස්වලට අනුකූලව පූජා භාණ්ඩ වැඩමවීම සිදු කළා. එලෙස පැල්මඩුල්ල ගල්පොත්තාවිල රජමහා විහාරස්ථානයේ වෙත වැඩම කරවන ලද සමන්දේව ප්‍රතිමාව ඇතුළු පූජා භාණ්ඩ විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව එම විහාරස්ථානයේ ආරක්ෂක කුටියේ මෙලෙස තැන්පත් කිරීම සිදු කෙරුණා. මේ අතර ජනතාව වන්දනාමාන කොට හානි සිදු වූ බුදුපිළිම වහන්සේ වැඩම කරවා නිසි ආගමික වතාවත්වලින් අනතුරුව චිතකයක තැන්පත් කොට සඳුන් දරවලින් ආදාහනය කිරීම ඊයේ මෙලෙස සිදු කෙරුණේ ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී. ඒ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද ඕමල්පේ සෝභිත ස්වාමින් වහන්සේ ඇතුළු සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්. දැන් තවත් දේශීයපුවත් කිහිපයක් වෙතයි අවධානය. ත්‍රිරෝධ රථ සොරකම් කර අංක තාඩු හා වර්ණය වෙනස් කර යලි විකිණීමේ ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට රත්නපුර පොලිසිය සමත් වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි. රත්නපුර පොලිසියට ලද තොරතුරකට අනුව පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමකදී ත්‍රිරෝධ රථ සොරකම් කර යලි විකිණීමේ ජාවාරමක තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඊට අදාළ පුද්ගලයන් 5 දෙනෙක් පමණ රත්නපුර පොලිස් ස්ථානයේ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙයින් 30 දෙනෙක් ව්‍යාපාරිකයින් බවත් තවත් 2 දෙනෙක් මත්කුඩු වලට ඇබ්බැහි වූවන් බවත් අනාවරණය වී තිබෙනවා. ඒ වගේම මෙම මත්කුඩු වලට ඇබ්බැහි වූ පුද්ගලයන් ත්‍රිරෝධ රථ සොරකම් කර අදාළ පුද්ගලයන්ට ලබා දුන් පසු ඔවුන් විසින් ඒවායේ අංකතාඩු වෙනස් කර වර්ණය වෙනස් කර ඒ වගේම විවිධාකාරයෙන් ලබාගත් ව්‍යාජ ලියාපදිංචි කිරීමේ ලේඛනයක් කරහා මෙම ත්‍රිරෝධ රථ දෙවන පාර්ශවයකට විකුණන බවටයි අනාවරණය වී තිබෙන්නේ. රත්නපුර පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනයේදී මේ ආකාරයට සොරකම් කරන ලද ත්‍රිරෝධ රථ 13ක් පමණ ඊයේ දින වන විට සොයාගෙන තිබෙනවා. ඔබත් රත්නපුර හෝ යාසන්න ප්‍රදේශයක පදිංචිකරුවෙක් නම් ඔබේ ත්‍රිරෝධ රථය නැති වී ඇතනම් සොරකම් කරන ලද්දක් නම් රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හමු වී අදාළ තොරතුරු ලබා දෙන්න. දැනට මෙම සොයා ගන්නා ලද ත්‍රිරෝධ රථ රත්නපුර පොලිස් ස්ථානයේ තබා තිබෙනවා. සැකකරුවන් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර අත්තිඩිය ප්‍රදේශයේදී මලාවි ජාතිකයෙකු අන්තර්ජාලයෙන් සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලිගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් කිහිප දෙනෙකු අන්තර්ජාලය ඔස්සේ මුදල් ත්‍යාග ලබා දෙන බවට සිදු කළ පැමිණිලි මතයි. මේ පුද්ගලයා අප්‍රිකානු මහද්වීපයේ මල්ලාවි නැමැති රාජ්‍යයේ ස්ථිර පදිංචිකරුවෙකු සහ මල්ලාවි ජාතිකයෙකු වන බවටයි වාර්තා වී තිබෙන්නේ. ඔහු 30 වෙනිදා ජෝසප් ගමා නැමැති පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබෙනවා. මේ පුද්ගලයා විසින් රුපියල් 4,98,000කට ආසන්න මුදලක් අන්තර්ජාලය හරහා මේ ආකාරයට වංචනික ලෙස ලබාගෙන තිබෙනවා. ඔහු බාරයේ තිබී රුපියල් 45,000ක මුදලක් සොයාගෙන තිබෙනවා. ඒ වගේම ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් වර්ගයේ මත් ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් අයිස් වර්ගයේ මත් ද්‍රව්‍ය ග්‍රෑම් 5ක්ද සොයාගෙන තිබෙනවා. මේ අත්අඩංගුවටගත් පුද්ගලයා අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
සිරියානු ජනපති බෂාර් අල් අසාද් පසුගියදා පැවති රට මැතිවරණයෙන් 95.1ක ජයග්‍රහණයක් ලබා ගනිමින් සිව්වැනි වරටත් එරට ජනාධිපතිවරයා ලෙස තේරීපත්ව තිබෙනවා. 2000 වසරේදී බලයට පැමිණි බෂාර් අල් අසාද් වසර 21ක් අඛණ්ඩව බලයේ රැඳී සිටීම විශේෂත්වයක්. එසමගින් විදෙස් පුවත් වෙතයි මේ අවධානය. දැන් ක්‍රීඩා පුවත්. ඉතිහාසයේ පළමු වරට බංගලාදේශයේ හමුවේ තරඟාවලියක් පරාජය වීමෙන් අනතුරුව අද අවසන් තරඟයට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම අරමුණ වී ඇත්තේ මෙම තරඟය ජයගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් වලට යම් ගෞරවයක් රැගෙන ඒමයි. එසමගින් ලයිව් at 12 තුලින් සමුගන්නයි මේ සූදානම. ලයිව් at SMS සේවාව තිරයේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි. උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.live@8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබට සුබ දවසක්.